අයිබෝන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සඳමාලි හේවනායක මම අමලි ජයසේකර. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය සීමාවන්ට යටත්ව හෙට ආරම්භයි. COVID-19 සුවය ලබා දිනක් තුල මුල්වරට 61 දෙනෙක් පිටව යති. සුවය ලැබූ පිරිස 321 දක්වා ඉහළට. සාමාන්‍ය මගීන්ට පොදු ප්‍රවාහන සේවා තව සති දෙකකට පසු. කොරෝනා පාලනය කිරීමට ලබා දුන් සහයෝගය රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා අපේක්ෂා කරන බව අගමැති පවසයි. ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම හෙට සිට ක්‍රියාත්මකයි. අධ්‍යවදානම් කලාපවල ඇඳිරි නීතිය තිබියදී රාජ්‍ය පෞද්ගලික දයංශයේ ආයතනවල රාජකාරී ආරම්භ කෙරෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා රජය දෙවැනිටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ මාර්තු මාසයේ 20 වන දින සවස 6 සිටයි. ඒ වන විටත් අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබූ කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 24 වන දින පැය 8ක කාලයක් සඳහා ලිහිල් කෙරුණා. ඒ උදේ 6 සිට පසුරු 2 දක්වායි. පසුව දෙවැනි අනිකුත් දිස්ත්‍රික්කවලට සමගාමීව උතුරු පළාතේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතියද ඉවත් කරනු අතර අවදානම් කලාප ලෙස සැලකෙන කොළඹ, ගම්පහ, පුත්තලම සහ පසුව ඊට කළුතර දිස්ත්‍රික්කයේද එක් කරමින් ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරීමට රජය විසින් පියවර ගනු ලැබුවා. එම කාල සීමාවේ දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය විටින් විට ලිහිල් කෙරෙනු අතර අවදානම් කලාපවල තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමටයි පියවරගෙන ඇත්තේ. අවදානම් දිස්ත්‍රික්කවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආයතන ක්‍රියාකාරීත්වය ඇඳිරි නීතිය තිබියදී පවත්වාගෙන යාම සිදු කෙරෙනවා. ඒ අනුව හෙට සිට අවදානම් කලාපවල රාජ්‍ය පෞද්ගලික දයංශයේ ආයතන විවෘත කර පවත්වාගෙන යා යුතුයි. එහිදී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ආකාරයෙන් පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වග බලාගත යුතුයි. දැන් මේ අපි ගෙවන්නේ పూర్ව පශ්චාත් කොවිඩ් සමය මේ කාලය තුල අපට අනිවාර්යෙන් සිද්ධ වෙනවා අපි పూర్ව කොවිඩ් සමයේ යම් ආකාරයකට ජීවත් වුණාද ඒ ජීවිතයට අනුව නොව වෙනත් ආකාරයක ජීවිතය සකසා ගන්න. මේ ලිහිල් කිරීම කරන අතරේ අනිවාර්යෙන් මේ COVID-19 රෝගය තවදුරටත් පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම ගෙන යාම වැදගත් වෙනවා. මොකද මේකෙන් අදහස් වෙන්නේ COVID-19 රෝගය සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා විශාල කාලයක් ගතවන්නට පුළුවන්. මේ සඳහා අප විසින් සකස් කරලා තියෙන විවිධ ආකාරයේ මාර්ගෝපදේශ නීතිගත කොට ඇති කරුණු තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර පළාත තුළ හෙට දිනේදී තම සේවා ස්ථාන වෙත තම සේවා හැඳුනුම්පත භාවිතා කරමින් පැමිණෙන අය ඇරෙන්නට වෙනත් කිසිවෙකුට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. වළංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව. එමෙන්ම දිස්ත්‍රික් මායිම් සම්බන්ධව සලකා බලා තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරයට පැමිණෙන යම් සේවකයින්ට දිස්ත්‍රික් මායිම් හරහා ඔවුන්ගේ සේවා හැඳුනුම්පත භාවිතා කර ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් එසේ සේවා හැඳුනුම්පත භාවිතා කර ගමන් කිරීමේ හැකියාව තිබෙන්නේ ඔවුන් එම සේවයට කැඳවා ඇති බවට යම් සනාථ කිරීමක් සිදු වුවහොත් පමණයි. ඒ නිසා සෑම විටම ඔබේ දුරකථනයේ යම් සාක්ෂියක් තබා ගන්න. ඔබ සේවයට කැඳ වූ බවට SMS පණිවිඩයක්, Viber, WhatsApp පණිවිඩයක්, ඊමේල් පණිවිඩයක් තිබෙනවා නම් යම් අවස්ථාවකදී පොලිස් නිලධාරියෙකුට ඔබ සේවයට සත්‍ය වශයෙන්ම කැඳවා තිබේදයි දැන ගැනීමට හැකියාව තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ට මීට ප්‍රථම සති දෙක පුරාවට ඔවුන්ට ගෙන්වලා ඔවුන්ට දැනුම් දුන්නා කොයි ආකාරයෙන්ද ඒ ආයතන පවත්වාගෙන යා යුත්තේ. උදාහරණයක් වශයෙන් 3න් 1ක කියන සීමාවක් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තම අවම සංඛ්‍යාවෙන් පවත්වාගෙන යන ආකාරයට ඔවුන්ට ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ආයතන සේවය කරන පිරිස් වලට මේවා දැනුම් දීලා ඒ අනුව පමණක් ඔවුන් හෙට දිනෙන් ආරම්භ වන මේ සේවාවන් වලට ඔවුන්ව සම්බන්ධ කරගනී කියලා. පෞද්ගලිකාංශයේ ආයතන උදේ 10ට විවෘත කළ යුතු අතර සේවයට කැඳවන සේවකයන්ගේ සංඛ්‍යාව තීරණය කළ යුතු වන්නේ ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි. ලංගම බස් රථ සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කර තිබෙනවා.
අත්‍යවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින ලෙසයි රජය දැනුම් දී ඇත්තේ. නිවසින් බැහැරව යා යුත්තේ ආහාර ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණයි. අපි ඉල්ලා සිටිනවා රාජ්‍යාංශේ යම් කිසි සේවකීන් වාර්තා කරනවා නම් උදෑසන 8:30ට පමණ පෙර ඔවුන්ගේ වාහනවලින් එම ස්ථානවලට වාර්තා කිරීම වඩාත් උචිත බව. පුද්ගලිකාංශය සාමාන්‍යයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ උදේ 10ට. ඒ නිසා පුද්ගලිකාංශය සඳහා ගමන් කරන එම ආයතනවල වාහන උදෑසන 8:30ත් 10ත් අතර ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. වේලාවන් වලට අනුගත වෙමින් කටයුතු කිරීම වඩාත් උචිත වෙනවා. වාහන පිට යාමේදීත් එම ආයතන වල වාහන නැත්නම් එම සේවකීන් රැගෙන එන වාහන රජයේ වාහන සවස් 3ත් 4ත් අතර එම ස්ථාන වලින් පිටව යාම වඩාත් උචිත බවට නිර්දේශ කරනවා. පුද්ගලිකාංශයේ වාහන සවස් 4ත් 5ත් අතර කාලේ එම සේවා ස්ථාන වලින් පිටව යාම වඩාත් සුදුසුයි. සේවා මුර හැටියට යම් රාජකාරී කරන ආයතන ඒ වගේම කර්මාන්තශාලා රජයේ මෙන්ම පුද්ගලිකාංශයේ යම් යම් ආයතන තිබෙනවා. එම ස්ථාන වලට මෙම රීතීන් බලපාන්නේ නැහැ. විශේෂයෙන්ම පුද්ගලික වාහන වලින් තම සේවා ස්ථානයට පැමිණෙනවා නම් ඒ අයට එය සනාථ කරමින් සේවා ස්ථානට පැමිණෙන්න පුළුවන්. ඒ හැරෙන්නට බස්නාහිර පළාත් තුල පුද්ගලික ගමන් බිමන් සඳහා වාහන යොදා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව නිවසින් බැහැරට යාමට දෙන අවසරයද හෙට සිට ක්‍රියාත්මකයි. හෙට සඳුදා දිනේ 1 හෝ 2 අංකය තමුන්ගේ හැඳුනුම්පතේ අවසාන අංකය වෙනවා නම් ඒ අයට පිටතට පැමිණීමට හැකියාවක් තිබෙනවා. නමුත් වෙනත් අයට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කිලෝමීටර් කිහිපයක් ඈත ස්ථානයකට ඔවුන් ගමන් කරනවා නම් ඒ ඇඳිරි නීති උල්ලංඝනය කිරීමක් හැටියට සලකා ඒ අයට එරෙහිව කටයුතු කරන්නට සිදු වෙනවා. යම් අවස්ථාවකදී තමා පදිංචිව සිටින නැවතී සිටින එහෙම නැත්නම් తాවකාලික වාසස්ථානයේ අසල තිබෙන යම් වෙළඳසැලකට ඖෂධ වෙළඳසැලකට යාමේ හැකියාව තිබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කළද ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරනවා. ඇඳිරි නීතිය තිබියදී ආර්ථිකය හා ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සිදුවන අතර වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම රජයේ ප්‍රධානතම අපේක්ෂාවයි. හෙට කොළඹට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පොදු ස්ථාන විෂබීජාණුහරණයට ලක් කිරීම අදත් සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ බොරැල්ල ප්‍රදේශීය එම ස්ථානවලින් කිහිපයක්. කළුතර ගම්පහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානද විෂබීජාණුහරණයට ලක් කෙරුණා. අවදානම් කලාපවල බස් රථ ධාවනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. දිවෙන පුරා ලංකම බස් රථ 5200ක් යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. අන්තර් පළාත් බස් රථ මේ අවස්ථාවේදී ධාවනය වෙන්නේ නැහැ. දිස්ත්‍රික්ක තුල පමණයි බස් රථ ධාවනයට වෛද්‍ය අංශ අපිට උපදෙස් දීලා තියෙන්නේ. විශේෂයෙන්ම බස් රථයකට යන්න පුළුවන් උපරිම සීමාව 25ක් කියලා තමයි අපිට වෛද්‍ය අංශ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ අනුව කොළඹ ගම්පහ කළුතර කියන ප්‍රදේශවල හැර අනිත් ප්‍රදේශවල කලිනුත් බස් රථ ධාවනය වෙච්ච නිසා ඒ ආකාරයටම මේ බස් රථ ධාවනය වෙනවා. හෙට දිනේ දුම්රිය මගින් කොළඹට එන අය වෙනුවෙන් දුම්රිය ස්ථානවල සිට වෙනත් ස්ථානවලට සේවයට වාර්තා කරන්නට අපි බස් රථ යොදවලා තියෙනවා. අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා බස් රථ ධාවනය වෙන්නේ උදෑසන සහ හවස මැද හරිය බස් රථ ධාවනය වෙන ප්‍රමාණය අඩුයි. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ සහ පෞද්ගලික අංශ කාර්ය මණ්ඩලයන් පමණක් මේ බස් රථ ප්‍රයෝජනයට ගනී කියන විශ්වාසය තමයි තියෙන්නේ. ගිය මාසේ සීසන් ටිකට් පත් කිසිම කෙනෙකුට භාවිත කරන්න ලැබුණේ නැහැ. ඒක නිසා සීසන් ටිකට් පත් මේ මාසෙටත් වළංගුයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මගේ ප්‍රවාහන කළමනාකරන අමාත්‍යවරයාට උපදෙස් දී ඇත්තේ තවත් සති දෙකක කාලයක් සඳහා සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහන යොදා නොගන්නා ලෙසයි. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ප්‍රවාහන පහසුකම් සැපෙන්නේ රාජ්‍ය පෞද්ගලික දෙයන්ශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩලය සඳහා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. අත්‍යවශ්‍ය සේවාවන් වලට ප්‍රමුඛතාව ලබා දෙමින් දුම්රිය ගමනාගමනයේද හෙට සිට ක්‍රියාත්මකයි. ඒ අනුව දුම්රිය වාර 18ක් හෙට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉන් 8ක් පිට පළාත්වල ක්‍රියාත්මක කෙරෙන අතර අනිකුත් දුම්රිය වාර 10 කාර්යාල සේවකයන් සඳහා වෙන් කර තිබෙනවා. හෙට දුම්රිය මගින්ද පිරිසක් කොළඹට පැමිණීමට නියමිතයි. මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ රාජ්‍ය පෞද්ගලික දෙයන්ශයේ සේවකයන් සඳහා පමණයි.
ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන ලබා දුන් විස්තර මත සේවකයන් සඳහා ආසන සහ අදාළ දුම්රිය කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා දීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. සෑම මගියෙක්ම දුම්රියට ඇතුල් වීම සඳහා මේ වගේ වර්ණ 5කින් යුත් ටෝකන් පත්‍රයක් දිනකට වර්ණයක් බැගින් ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ටෝකන් පත්‍රය ලබා ගන්නා මගින් සඳහා පමණයි දුම්රියෙන් ගමන් කිරීමට අවසර තියෙන්නේ. ඒ වගේම මේ ටෝකන් පත්‍රය අතතිය තියෙන්න ඕන ආපසු ගම්බලා යනකොට. ඒ වගේම අද සවස් වෙනකොට SMS පණිවිඩය ලැබෙන්නේ අදාළ ආයතන මගින් යොමු කර ඇති නිර්දේශිත නාම ලේඛනයේ නම සඳහන් අය සඳහා පමණයි. දිවයිනේ නන්දසින් දුම්රියන් 10ක් ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන අතර එම දුම්රියන් වලින් දැනට ලියාපදිංචි වී ඇති මගීන් 2800ක ප්‍රමාණය කොළඹ වෙත ප්‍රවාහනය කිරීම කරනු ලබන අතර අවස් වරුවේද එම මගීන් දුම්රිය ස්ථානය සඳහා ප්‍රවාහනය කිරීම සිදු කරනු ලබනවා. ආරක්ෂක අංශයේ පූර්ණ සහයෝගය ලැබී ඇති අතර සෑම දුම්රිය මැදිරියක් සඳහාම හමුදා නිලධාරීන් මහතුන් දෙදෙනෙකු බැගින් යෙදවීමටද කටයුතු කරලා ඇති අතර දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීන් දෙදෙනෙක් එක දුම්රියක් සඳහා යෙදවීමට කටයුතු කර තිබෙනවා. දුම්රිය තුලද මගීන්ගේ උෂ්ණත්වය මැනවැළීම සඳහා අවශ්‍ය විධිවිධාන සලස්වා තිබෙනවා. කිසිම පුද්ගලයෙකුට වෙළඳාම් කිරීම නොව දුම්රියට ඇතුල් වීමත් තහනම්. පවතින තත්ත්වය හමුවේ හෙට දිනේ පාසල් ආරම්භ නොකරන බවයි අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා කියා සිටියේ. නැවත පාසල් ආරම්භ වන දිනය සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය නිර්දේශයන් සැලකිල්ලටගෙන ඉදිරි කාලයේදී තීරණය කිරීමට නියමිත බවත් සියලු දෙනා වෙත දැනුවත් කරනවා. හෙට දිනේ සාමාන්‍ය පරිදි පාසල් විදුහල්පතිවරුන් පැමිණ පිරිසුදු කිරීම කටයුතු ආදී ආරම්භ කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා සියලුම කාර්ය මණ්ඩලයන් කැඳවා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා සහ රැකියාවලට යන එන අය සඳහා දෙවේනේ සියලු අධිවේගී මාර්ගද හෙට සිට විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍රයක් ආයතනික සේවා අවශ්‍යතා මත ලබා දුන් ලිපියක් හෝ ආයතනික හැඳුනුම්පතක් ඇති අයට පමණක් අධිවේගී මාර්ග භාවිත කළ හැකියි. කොළඹ මැනින් වෙළඳපළ හෙට සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කර තිබෙන අතර නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයද හෙට සිට විවෘතව පවතිනවා. හෙට දින රට විවෘත කිරීමෙන් රජයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකක්. අපේ ආර්ථිකය පනගැන්වීම සඳහා හෙමින් අවශ්‍ය පුද්ගලික අංශය විවෘත කිරීම. එම ආර්ථිකය පනගැන්වීම සඳහා අවශ්‍ය කරන කටයුත්ත සිදු කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම. අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ අනවශ්‍ය කාරණාවලටත් නගරවලට පැමිණීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබේ ආරක්ෂාව ඔබ සලසාගත යුතුයි. මේ තවදුරට අපි මේ කටයුත්ත මේ ආකාරයෙන් පවත්වාගෙන ගිහිල්ලා රටක් විදිහට අපේ රට නැගිට්ටවා ගත යුතුයි. ජනාධිපති මාධ්‍ය අංශය ඇඳිරි නීතිය පිළිබඳ නිකුත් කළ නවතම නිවේදනය මේ මොහොතේ අපිට ලැබී තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මක වනවා. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසි දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට මැයි 11 වෙනි සඳහා සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම කලින් සැලසුම් කළ පරිදි හෙට මැයි 11 වෙනි සඳහා ආරම්භ වෙනවා. කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මක වනවා. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට ඒ කියන්නේ මැයි 11 සඳුදා සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම කලින් සැලසුම් කළ පරිදි හෙට එනම් මැයි 11 වෙනි සඳහා සිට ආරම්භ වෙනවා. ඒ සියලු කටයුතු කලින් කළ නිවේදනවල සඳහන් කොන්දේසි වලට යටත්ව ක්‍රියා කළ යුතු බවයි මොහන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අංශය වෙනුවෙන් මේ නිවේදනය නිකුත් කර තිබෙන්නේ. කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට ජනතාවගෙන් ලැබුණු සහයෝගය රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියටද එලෙසින්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සාමාන්‍ය ජනජීවිතය ක්‍රමිකව ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.
COVID-19 රෝගය ලෝකයට අලුත් අත්දැකීමක් වුණා. මේ උවදුර පිළිබඳ කල්තියම දැනගත් ශ්‍රී ලංකාව ඊට සූදානම් වී ජනවාරි 26 වන දින ජනාධිපතිතුමා විසින් කොරෝනා මර්ධන කාර්යසාධක කමිටුව පිහිටවනු ලැබුවා. මෙරට කිසිදු කොරෝනා රෝගියෙකු නොමැති උවද මාර්තු 4 වෙනිදා හැඳල ප්‍රදේශයේ පළමු නිරෝධායන මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රජය පියවර ගත්තා. පළමු රෝගියා සොයාගත් මාර්තු 10 සිට විදේශ රටවලින් පැමිණෙන අය නිරෝධායනයට රජය විසින් පියවර ගනු ලැබුවා. රෝගය පාලනය කිරීමට හැකි වූයේ කොවිඩ් රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගොස් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන් නිරෝධායනයට ලක් කර ක්‍රියාදාමය නිසායි. COVID-19 පාලනය කිරීමත් ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටින රටක්. ඒ වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සහ ආරක්ෂකාංශ අති විශාල සහයෝගයක් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ පදිංචිව සිට ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබුණද මෙම රෝගයෙන් ශ්‍රී ලංකාවේ මිය ගොස් ඇත්තේ 9 දෙනෙකු පමණයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොවැම්බර් 16 වන දින ජනාධිපති ධුරයට පත්වීම මෙම අවධානම පාලනය කිරීමට මූලික හේතුවක් වූ බව අග්‍රාමාත්‍යතුමා කියා සිටිනවා. රෝගය පාලනය කිරීමටත් ඇඳරි නීතිය ලිහිල් කිරීමටත් රජය පියවර ගනිමින් සිටිනවා. රට පුරා ඇඳරි නීතිය ක්‍රියාත්මක වූ දිනවල පවා සෞඛ්‍ය සහ ආරක්ෂකාංශ මෙන්ම ගොවීන් දීවරීන් හා ඇතැම් කර්මාන්තශාලා වෙනදා මෙන් රාජකාරියේ නිරත වුණා. රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමෙන් අදහස් කෙරෙන්නේ එම තත්ත්වය තවත් ටිකෙන් ටික ව්‍යාප්ත කිරීමයි. සමාජ දුරස්ථභාවය හැකිතරම් පවත්වාගෙන යමින් රටේ සාමාන්‍ය ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම ඉදිරි දිනවලදී ක්‍රියාත්මක බව නිවේදනයේ සඳහන්. කොරෝනා වෛරස් අවදානම පාලනයකට යටත් කර ඇතත් එය සම්පූර්ණයෙන් අවසන් වී නැහැ. රෝගීන් සෙවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යාම තවදුරටත් ක්‍රියාත්මකයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඇතැම් ප්‍රදේශවලට ඇඳරි නීතිය පැනවීම සිදු කරනු ඇති. ශ්‍රී ලංකාව පමණක් නොව කොරෝනා වෛරසය උග්‍ර වූ රටවල් පවා සාමාන්‍ය ජනජීවිතය නැවත ආරම්භ කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බව අග්‍රාමාත්‍යතුමා සිය නිවේදනයෙන් කියා සිටිනවා. COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලබා දිනක් තුළ රෝහල් වලින් මෙතෙක් පිටව ගිය වැඩිම පිරිස අද වාර්තා වුණා. 61 දෙනෙක් ඊට ඇතුළත්. ඒ අනුව COVID-19 රෝගයට ගොදුරුව පූර්ණ සුවය ලබා පිටව ගිය පිරිස 321 දක්වා ඉහළ ගියා. 525 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර අද දිනේ නව ආසාදිතින් 8 දෙනෙකු හඳුනා ගන්න ලැබුවා. වෛරසය ආසාදනය වූවන්ගෙන් පූර්ණ සුවය ලබා ඉකුත් පැය 24 තුළ රෝහල් වලින් පිටව ගිය පිරිස 66 දෙනෙක්. ඉන් 52 දෙනෙකු ප්‍රතිකාර ලැබුවේ කාත්තන්කුඩි මූලික රෝහලේ. 5 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ තවත් 9 දෙනෙකු නාවික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලේදී සුවය ලැබුව අතර තවත් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත්තේ වැලිකන්ද මූලික රෝහලෙන්. COVID-19 රෝගයට ගොදුරුව කාත්තන්කුඩි මූලික රෝහලට ඇතුළත් කර සිටි 52 දෙනා පූර්ණ සුවය ලැබීමෙන් පසු අද සිය නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඔවුන් කොළඹ බණ්ඩාරනායක මාවත, බේරුවල, මතුගම සහ ජායල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. මේ රෝහලට පසුගියදා 62 දෙනෙක් ඇතුළත් වුණා කොරෝනා වෛරසය හේතුවෙන්. අද අපිට සතුටුදායක දවසක් ලක්වාසී හැමෝටම. මොකද ලංකාවේ අපේ ජනතාව කොරෝනා වෛරසයෙන් ජයගත් හැටි තමයි මේ අපි පෙන්වන්නේ. සත්‍ය වශයෙන් කියනවා නම් ඇත්තටම වෛද්‍ය අංශයට හා ආරක්ෂක අංශයට ඕන් කරන සේවාවන්ට කොපමණ ගෙවීම් කළත් ඒක ප්‍රමාණවත් නොවේ. ප්‍රාර්ථනා කරනවා හැම වෙලේම ඔවුන් සියලු දෙනාටම නිරෝගී භාවයෙන් යුතු දීර්ඝ ආයුෂය ලැබේවා කියලා. හොඳට සැලකුවොත් ස්ටාෆ්ස් ඔක්කොම හරි කයින්ඩ් එක මම කියන්න ඕනේ. මොනවා අපි ඇහුවත් ඉක්මනට දෙන කට්ටියක් තමයි මෙහි ඉන්නේ. ඇත්තටම අවංකයි. ඒගොල්ලන්ගේ වැඩට ඒගොල්ලෝ අවංකයි. මාෂාල්ලා මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා හැමෝටම. රජය අපිට කරපු හැම දෙයකටම ස්තුතියි. අද වාර්තා වූ ආසාදිතයන් 8 දෙනාගෙන් 6 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර අනෙක් 2 දෙනා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි අයයි. COVID-19 රෝගයේ වැළඳී ඇති බවට ඊයේ තහවුරු කරගනු ලැබූ පිරිස 12 දෙනෙක්. ඉන් 10 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකයන් වන අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක් බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඊයේ හඳුනාගත් තවත් රෝගීන් 2 දෙනෙකු වෛරසයට ගොදුරු වූ නාවික හමුදා සමාජිකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන්ගෙන් නිරෝධායනයට යොමු කර සිටි අයයි. අපි දන්නවා අපි එක්තරා දුෂ්කර කාලයක් මේ මාස කිහිපය ගත කරා. එතකොට එහෙම දුෂ්කර කාලයක් ගත කරේ මෙම රෝගය පාලනය කිරීම සඳහා. එතකොට අපිට පෙනී යනවා මේ පාලනයේ හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ලෝකේ රටවල් මේ රෝගය නිසා තාම විනාශ මුඛයට ඇද වැටලා තියෙනවා. ඒක මේ සම්පූර්ණ ආපදා තත්වයකට පත් වෙලා තියෙනවා මේ අපි කියනවා කම්ප්ලෙක්ස් ඩිසාස්ටර්ස් කියලා. ඒ තත්වයට පත් වෙච්ච රටවල් තියෙනවා. ඒ කියන්නේ සමස්ත සිවිල් සමාජය සමස්ත සමාජ යන්ත්‍රය
යම්කිසි ආකාරයකට මේ නැවතීමේ තත්ත්වය. එහෙම රටවල් තියෙනවා. ඒතකොට අපිට එහෙම කිසිවක් උනේ නැහැ. අපි ඊටාම පාලනයෙන් කල්පනාවෙන් මේක කරගෙන ගියා. එතකොට ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම පහුගිය කාලය තුල අපි රෝග කීපයක් මේ රටේ මුලින්ට දැම්මද. ඒ සියල්ල තුල තියෙනවා අපේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙලේ ශක්තිය. එතකොට ඒ ශක්්‍යතාවය තමයි මෙවැනි අවස්ථාවකදී පුබුදුවාලීමක් වෙන්නේ. එතකොට ඒ අනුසාරයෙන් තමයි අපිට පුළුවන් උනේ ඒ වගේම ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු රජයත් ඒ වගේම ආරක්ෂක හමුදාත් මේ පොලිසියත් සහභාගී කරගෙන අපිට හැකියාව ලැබුණා අපේ ශක්්‍යතාවය ඉතා හොඳින් ප්‍රදර්ශනය කරන්න. අද වෙනකොට සමාජ සම්ප්‍රේෂණයක් මේ රෝගේ නැහැ. එතකොට ඒකම සමාජ සම්ප්‍රේෂණය තිබෙද්දි රටවල් විවෘත කරගෙන යන අවස්ථා තියෙනවා. එතකොට දැන් අපිට මේ ඇති කරපු ඉතා තද පාලන තුල ඊළඟ අධීර වෙන්නේ අපි ආර්ථිකය ජන ජීවිතය විවෘත කරන ගමන් කොහොමද පාලනය පවත්වගන්නේ. දැන් අපිට මේවා විවෘත කරන්න පුළුවන්. අපි පාලනය පවත්ව ගත්තේ නැත්නම් එහෙම දෙවන තුන්වෙනි රැලි වලට අපිට මුහුණ දෙන්න වෙයි. මේ අතර යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි මධ්‍යස්ථානයේ නිරෝධායන කාල සීමාව අවසන් කළ පිරිසක් අද සිය නිවෙස් පලා පිටත්ව ගියා. 65 දෙනෙකු එම පිරිසට ඇතුළත්. පිටත් කර යැවීමට පෙර ඔවුන් PCR පරීක්ෂණයකටද භාජනය කර තිබෙනවා. ඔවුන් ඉන්දියාවේ මුම්බායිහි විශ්වවිද්‍යාලවල සිට 21 වන දින මෙරටට ගෙන්වාගත් පිරිසයි. මම හිතන්නා ලෝකේ තවත් රටක ආරක්ෂක අංශයක් සිවිල් ජනතාව ගැන මේ වගේ විශාල වගකීමක් ලබා ගනී කියලා මේ වගේ අවදානම් තත්වයකදී ඉතින් ඒ තත්වය නිසා තමයි අපිට ලංකාවට එන්න හැකියාවක් ලැබුණේ ඒ වගකීම බාර ගන්න උන් සූදානම් වුණ නිසා අද අපි හුස්ම ගන්න එදා රණවිරුවන් අපි වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කළ නිසා ඒ හැම දෙයකම බොහොම ශ්‍රී ලංකා යුද හමුදාව කුරුණෑගල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයකින්ද නිරෝධායනය අවසන් කළ පිරිසක් අද නිවෙස් බලා පිටත්ව ගියා. ඔවුන් යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සමාජිකයන් පිරිසක්. ඊට 33 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් පසුගියදා ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තාන යන රටවල් වලින් මෙරටට ගෙන්වාගත් අයයි. COVID-19 රෝගියෙකු හමුවීම නිසා පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර සිටි 35 දෙනෙකු නිරෝධායන කාල සීමාව අවසන් කර ඊයේ නිවෙස් වෙත පැමිණියා. ඔවුන් තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයකට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. එම ප්‍රදේශයෙන් COVID-19 රෝගිය වැළඳී ඇති බවට තහවුරු වූ නාවික හමුදා සෙවලාද පූර්ණ සුවය ලබා ඊයේ නිවසට පැමිණියා. ඔහුද තවත් දින 14ක් ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මුලතිව් කඳවුර ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානයට කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයෙන් යොමු කර සිටි 256 දෙනෙකු අද සිය නිරෝධායන කාල සීමාව අවසන් කර තිබෙනවා. ඒ අතරින් 50 දෙනෙකු වැඩිහිටි නිවාස වෙත යැවීමටත් තවත් 30 දෙනෙකු වැඩිහිටි ආරෝග්‍ය ශාලාවක් කරා යොමු කිරීමටත් පියවර ගැනුණා. නුපුහුණු ශ්‍රමිකයන් 51 දෙනෙකු කෘෂිකාර්මික ගොවිපළ සඳහා යොමු කර තිබෙනවා. 48 දෙනෙකු යොමු කර ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයටයි. 77 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා. අපි ඇඳේ බුදි මාතුරු කැලේ බුදි අපේ වෙනුවෙන් සෑහෙන සේවකයක් කරුවා. ඒගොල්ලන් පින්සිත් දෙන්න ඕනේ. ඒක ළමලට අතරත් පින්සිත් දෙන්න ඕනේ. COVID-19 වසංගතයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි පිරිසක් අද උදෑසන දිවයිනට රැගෙන එනු ලැබුවා. 274 දෙනෙකු එම පිරිසට ඇතුළත්. ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 යානයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මෙරටට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා. ඔවුන් සියලු දෙනා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. COVID-19 වසංගතයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද අද සවස දිවයිනට ගෙන්වා ගනු ලැබුවා. ඒ කුආලාලම්පුර් නුවර සිටයි. 178 දෙනෙකු පැමිණි පිරිසට අයත්. ඔවුන් ගෙන්වා ගැනුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන්. එම පිරිසද ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. කොළඹ නගරය මේ දවස්වල වෙනදටත් වැඩිය අලංකාරයක් උසුලනවා. අමිල ඒ පසුගිය දිනවල මිනිස් ක්‍රියාකාරකම් නොතිබුණු නිසා. හැබැයි හෙට ඉඳලා ජන ජීවිතය යම් තාක් දුරකට යටා තත්වයට පත්වීමෙන් පස්සේ ඒ සුන්දරත්වයට කුමක් වේවිද? කොරෝනා වසංගතය හමුවේ ලොව රටවල් රැසක් වසා දැමීම හේතුවෙන් මෙතෙක් සිදු වූ වායු දූෂණ තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව පසුගිය දිනවල වාර්තා වුණා. අසල්වැසි ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයට කිලෝමීටර් 200කට වැඩි දුරකින් පිහිටි හිමාලය කඳුවැටිය පැහැදිලිව දක්නට ලැබුණේද වායු දූෂණයේ අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එය ශ්‍රී ලංකාවටද එලෙසම බලපෑවා. මාස දෙකක පමණ කාලයක සිට කොළඹ නගරයේ ඉතා ක්‍රියාකාරකම් වලින් අඩු ජන ශූන්‍ය කලාප ලෙසයි එදිනදා කටයුතු ක්‍රියාත්මක වුණේ. ඒ නිසාම අද වන විට කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ මම්මාවත් මාර්ග ඉතා අලංකාරවත්ව දැකගත හැකියි. ඉකුත් මාර්තු මාසයේ වන විට කොළඹ නගරයේ වායු දූෂණයද පැවතියේ ඉතා ඉහළ මට්ටමකයි.
මේ අතර මාර්තු 20 වෙනිදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග රථවාහන ධාවනයේ ඉතා අවම වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි වාතයෙහි අහිතකර වායු ඇතුළු දූවිලි මට්ටමේ ප්‍රතිශතය ඉතා පහළ අගයක් ගෙන තිබෙන්නේ. එම නිසා පරිසරය ඉතා අලංකාරවත්ව අපට දැකගත හැකි. පවතින තත්ත්වයත් සමග පුද්ගල ක්‍රියාකාරකම් අවම වීමද කොළඹ නගරයේ පරිසර අලංකාරත්වය ඉහළ යාමට හේතුවක්. පරිසර හිතකාමී ජීවන රටාවකට යොමු වීම හරහා මේ අපින් කරන දූෂණය පරිසර විනාශය අපිට අඩු කරගන්න පුළුවන්. පරිසරය නැවුම් බවට පත් වීම. ඒතර මේ තාක් පරිසරය කළ තින්නේ අපි විසින්ම. එහෙනම් අපේ ජීවන රටාවන් පරිසර හිතකාමී තත්ත්වයට පත් කිරීම හරහා අපිට අනාගතයේ අපේ දරුවන් සඳහා ඊටමත් යහපත් පරිසරයක් දායාද කිරීමේ හැකියාවත් අපිට පවතී. දහස් සංඛ්‍යාත පිරිසකගේ පාදවලින් තැලී පොඩි වූ ගාලු මෝදුර පිටියටද අද අස්වැසිල්ලක් ලැබී තිබෙනවා. දින 50ක අස්වැසිල්ලෙන් ගාලු මෝදුර පිටියේ තනබිම් වේගයෙන් පැතිර ගොස් ඇති අයුරු දැකගත හැකි. මුහුදත් වෙනදාට වඩා තරමක් වෙනස්. අවට මුහුදු කලාපයට දිවයිනේ නන්දෙසින් ගලා එන අපද්‍රව්‍යද පසුගිය දිනවල දක්නට ලැබුණේ නැහැ. කැලිනිගඟේ මෝය දෙස බැලීමෙන් ඒ බව වඩාත් තහවුරු වනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී කෙදිනකවත් සැලසුම් සහගතව ඉටු කළ නොහැකි ක්‍රියාවලියක ප්‍රතිඵලයක් පරිසරයට දැන් ලැබී තිබෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා ඔබේ ජීවිතය මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ වගේම තමා කොළඹ නගරයේ ජනක්‍රියාකාරීත්වයෙන් අඩු ප්‍රදේශයක් බවට පත්වීමත් සමග සුන්දරත්වයත් ඉහළ ගිහින්. ඒ සුන්දරත්වය ඔබේ ආකල්පමය වෙනසින්ම ඉදිරියේදීත් ආරක්ෂා කරනු ඇති බව තමා අපේ විශ්වාසය. සමස්ත පෘථිවියම යලි නැවුම් උපතක් ලබමින් සිටිනවා. එලෙස හිමිව ඇති සියලු සතුන්ට හිතකර පරිසර පද්ධතිය යලි විනාශ වීමට නොදී රැක ගැනීම පෘථිවිගෝලයේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම වගකීමක්. ඇඳිරි නීතිය අතරතුර බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපීම සිදු කරන සහ ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරනු ලබන තොග හා සිල්ලර වෙළඳසැල් විවෘත කිරීමට අවසර දී තිබෙනවා. ෆාමසි, ග්ලොසරි, දුරකථන අලෙවිසැල්, රෙදිපිලි අලෙවිසැල්, පොත් හා පුවත්පත් අලෙවිසැල් සහ ලොතරැයි අලෙවි කුටි ඊට අයත්. එම වෙළඳසැල් විවෘතව තැබුවද පාරිභෝගිකයන් යා යුත්තේ නවතැන් ගෙන සිටින ස්ථානයට ආසන්නතම වෙළඳසැල හෝ සේවා ස්ථානය වෙත පමණයි. මහජන අවශ්‍යතාවක් සඳහා බැහැරව යාමට ඇඳිරි නීති බලපත්‍රයක් හිමි පෞද්ගලික වාහන පෙරවරු 10:30ත් පසුරු 3ත් අතර කාලයේදී පමණක් ගමන් කළ යුතු වනවා. එම පිරිස් මුඛ ආවරණ පැළඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු වනවා. ආහාර ලබා දෙන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යාමට අවසර නැහැ. ඒවා විවෘත කිරීම සම්බන්ධයෙන් කාලානුරූපීව ඉදිරියේදී සලකා බලන බව පොලිස් නිවේදනයේ දැක්වෙනවා. දැනට අවසර ලබා දී ඇති ආහාර බෙදා හැරීමේ සේවා ආයතන සඳහා තවදුරටත් එම කටයුතු පවත්වාගෙන යා හැකියි. සුපිරි වෙළඳසැල් විවෘත කර පවත්වාගෙන යා හැකි අතර එහිදී අදාළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම එහි හිමිකරුවන්ගේ හා සේවකයන්ගේ වගකීමයි. තිරෝධ රථයක උපරිම ගමන් කළ හැකි වන්නේ රියදුරු හැර වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි. කුලී මෝටර් රථ සඳහා අවසර ලබා දෙන්නේ රියදුරු හැර උපරිම වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයි. සැලුන් සහ රූපලාවන්‍යාගාර විවෘත කර පවත්වාගෙන යා හැකේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියාගේ අවසරය මත පමණයි. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියාගේ අවසරය අවශ්‍ය වනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නියම කර තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මෙහිදී අනුගමනය කළ යුතුයි. සංචාරක හෝටල් විවෘත කිරීමට අවසර ලැබෙන අතර එහි රෙස්ටුරන්ට් විවෘත කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන හා කොළඹ බැනින් වෙළඳපළ ආදී තොග වෙළඳ මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුත්තේ නිරෝධායන රීතීන්ට හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදවලට අනුකූලවයි. සියලු ඉදිකිරීම් සඳහා අවසර ලැබෙන අතර ඉදිකිරීම් කර්මාන්තයට අදාළ භාණ්ඩ ප්‍රවාහනයටද අවසර හිමි. වැඩබිම් සඳහා අත්‍යවශ්‍යම සේවකයන් පිරිසක් පමණක් කැඳවීම අදාළ කළමනාකාරීත්වයේ වගකීම වන අතර කැඳවනු ලබන සෑම සේවකයෙකුටම ලිපියක් නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. සතිපොළ හා දිනපොළ වැනි මහජනයා බහුලව ගැවසෙන සමූහ වෙළඳපළ කාර්යවර්ධන මධ්‍යස්ථාන, සම්බාහන ආයතන, සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන නැවත දැනුම් දෙනතුරු විවෘත කිරීමට අවසරය ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. විදුලි බිල්පත් නිකුත් කිරීමේදී යම් අතපසුවීමක් සිදු ඇතනම් එය නිවැරදි කිරීමට විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන්ට අසාධාරණයක් වන ආකාරයෙන් තීරණ නොගන්නා බවයි.
විදුලි බිල් නිකුත් කිරීමේදී මණ්ඩලයේ සමහර අංශවල අතපසුවීමක් නිසා වැරදි විදියට බිල් ගිහිපු බව මා වෙතත් පැමිණ ලැබිලා තියෙනවා. ඔබටත් ඒ විදුලි බිල් ආව බව අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා මම වහාම නියෝග කරා විදුලි බල මණ්ඩලයට ඒ වැරද්ද නිවැරදි කරන්න කියලා. ජනතාවගෙන් අපි විදුලි පාරිභෝගිකයන් ඉල්ලා සිටින්නේ පෙබරවාරි මාසයේ ඔබ ගෙව් බිලට සමාන බිලක් ගෙවන්න, ඊට වැඩිය ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. පසුව අපි නියමිත පරිදි ඒ ගෙවීම කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම යම් ආකාරයක ගෙවීමක් කළා තියෙනවා නම් ඒ ඇයට ඉදිරි බිලේදී ඒක අඩු කරන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම විදුලි බිල් පුළුවන් වෙලාවේ අපි කියන්නේ දැන්ටමත් බිල එනකන් එන්නේ නැතුව හරි මුදල් ගෙවන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. කිසිම අසාධාරණයක් එයාට වෙන්නේ නැතුව ඒ බිල් අඩු කරන්න අපි කටයුතු කරනවා. මොකද මණ්ඩලයටත් සල්ලි අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ වෙලාවේ හැම කෙනෙක්ම විදුලි බිල ගෙවන්නත් කටයුතු කරන්න. නමුත් අපි ඔවුන්ට රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදත් පක්ෂ විපක්ෂ මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. පාස්කු ප්‍රහාරයේදී එදා කොහොමද මහින්ද රාජපක්ෂ හිටපු විපක්ෂ නායකතුමා එතුමාගේ වගකීම ඉෂ්ට කරේ විශ්‍රාම ගත්තේ හමුදාවේ හිටපු හමුදාපතිවරුන් ඒ වගේම ජෙනරල්වරුන් විශාල ප්‍රමාණයක් එක්කව කරගෙන යෝජනා ප්‍රමාණයක් දුන්නා මෙන්න මේවා ක්‍රියාත්මක කරොත් රටේ ඒ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් වේවි කියලා. එදා අන්න එහෙමයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා ඒ අවස්ථාවේදී රට වෙනුවෙන් මේ පක්ෂ පාඩම් ભેදයක් බලන්නේ නැතුව ඒ ඉදිරිපත් වුණේ. හැබැයි අද අවාසනාවකට සජිත් ප්‍රේමදාස මහත්මයා එක පැත්තකින් කියනවා මේක දිගටම වහලා තියන්න ඕනේ කියලා, එක පැත්තකින් කියනවා මේක ලෙඩ්ඩු බින්දුවකට වෙන්න වෙනකන් ඉන්න ඕනේ කියලා කියනවා, අනිත් පැත්තෙන් කියනවා මේ හැම පවුලකටම 60000ක් දෙන්න ඕනේ කියලා, ඊට පස්සේ තවත් පැත්තකින් කියනවා මෙන්න මේ බෙහෙත් ගන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ යුතු විපක්ෂ නායකයෙක් හැටියට අද ඉදිරිපත් වෙලා නැහැ. පහුගිය දවසක ජනාධිපති ලේකම් රජයේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කෙරුවා මේ මැයි මාසයේ පඩිය හෝ අඩක් කොවිඩ් අරමුදලට කැප කරන්න. ජනාධිපති ලේකම්වරයා කොහොමද මෙහෙම ඉල්ලන්නේ කියන එක සම්බන්ධව අපිට ගැටලුවක් තියෙනවා. ඕකට කාටවත් කේන්ති ගන්න හේතුවක් නැහැ. කැමති නම් දෙන්න පුළුවන්, කැමති නම් නොදී ඉන්න පුළුවන්. විපක්ෂයේ එක മന്ത്രിවරයෙක් තමන්ගේ පඩිය දුන්නා. ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. විවේචනය කරන එක විතරයි තියෙන්නේ. මම දැක්කා තව മന്ത്രിවරයෙක් කියනවා අපි නියම වාර්තා රටට දෙන්නේ නැහැ කියලා. එහෙනම් එයාට පුළුවන් කියන්නේ මෙන්න මෙතන අහවල් ස්පිරිතාලේ මෙච්චර මේ ගිහිල්ලා තියෙනවා, අහවල් ස්පිරිතාලේ මෙච්චර නෑ. රජයේ බොහොම පිරිසිදුව පටන් ගත්ත දවසේ ඉඳන්ම යථා තත්ත්වය වෛද්‍ය නිලධාරිය හරහා කිව්වා. අපි බලාපොරොත්තුනේ විපක්ෂයේ ජාතියට ආදරය කරන කණ්ඩායමකට මේකට උදව් කරයි කියලා. දැන් ඒගොල්ලෝ කරන්නේ කකුලෙන් අදින්නේ. මැතිවරණය කියන එක න්‍යාය පත්‍රයේ අන්තිමටම එන්නේ. ඒ නිසා අපිට දැන් අද සිද්ධ වෙලා තියෙනවා අධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් නඩු දාලා අධිකරණයේ සහාය පතන්න මැතිවරණයක් පවත්ව ගන්න පුළුවන් දවසකට මේ මැතිවරණය අරගෙන යන්න. චූටි දරුවෙකුට කෝට්ටක් පෙන්නපුවාම අඬාගෙන අම්මේ තාත්තේ කියලා දුවගෙන යනවා බේරෙන්න. මැතිවරණයක් කියපු ගමන්ම අර චූටි දරුවා බය වෙලා අම්මයි තාත්තයි ගාවට යනවා වගේ බුදු අම්මෝ කියලා ශේෂ්ඨාධිකරණයට දුවන තත්යකට අද විපක්ෂය පත් වෙලා තියෙනවා. බෙදීම් ඇතිකම නිසා විපක්ෂයේ සංවිධාන මට්ටමක් නැති නිසා ජයග්‍රහණය කරගන්න බැරිකම නිසා උත්සාහයක් දරමින් සිටිනවා මැතිවරණයේ කල් දාන්න. මැතිවරණයේ පුළුවන් තරම් කල් දාලා මේ රට තුල විවිධ අර්බුද නිර්මාණය කරලා නාම යෝජනා අවලංගු කරගෙන සියලු දෙනාට නැවත එකතු වෙන්න පුළුවන්ද කියලා බලනවා වෙන පරාජයේ ටිකක් හරි අවම කර ගැනීම සඳහා. ඒකට ජනතා විමුක්ති පෙරමුණ පුළුවන් තරම් උල්පන්දම් දෙනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණ දන්නවා මේ මනාප ක්‍රමය අනුව බොහොම අමාරුවෙන් හරි එක්කෙනෙකුට හරි දෙන්නෙකුට එන්න තියෙන අවස්ථාවත් එක්සත් ජාතිපක්ෂයේ දෙකට බෙදලා ඉන්න නිසා ජනතා විමුක්ති පෙරමුණට අහිමි වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකට බය වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඉතාම බොරු ප්‍රචාර කරමින් පවතිනවා. සමගි ජනබලවේගයේ පක්ෂය විපක්ෂ නායක කාර්යාලය අවභාවිත කරන බවට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි ඇති අවස්ථාවක විපක්ෂ නායක කාර්යාලයේ දේශපාලන පක්ෂයක ප්‍රවර්තනයට යොදා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි. සමගි ජනබලවේගය සිදු කරන මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ඉකුත් 5 වෙනිදා මැතිවරණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය පිළිබඳව සෑහීමකට පත් නොවූ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ඒ පිළිබඳව අදත් මැතිවරණ කොමිසමෙන් විමසීමක් කර තිබෙනවා. මේ මොහොතේ ඔබ ගිහිල්ලා බලන්න සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ තියෙන ඇතුල් කෝට්ටේ හන්දියේ. අද එම කාර්යාලය මාසයකට වැඩි කාලයක් ඉබි අතුරු දාලා වහලා තියෙනවා. අපට ආරංචි හදිස්සියට මේ කාර්යාලය තමන්ගේ දේශපාලන කටයුතු කරන ප්‍රධාන කාර්යාලය විදිහට යොදාගත්තට පස්සේ ජ්‍යොතිෂයෙන් ලැබුණු උපදෙස් අනුව මෙම ස්ථානය භූමිපාලු වෙච්ච ස්ථානයක්ය, මෙම ස්ථානයේ කරන කියන කටයුතු අසාර්ථක වෙනවයි කියලා කවුරු හරි ජ්‍යොතිෂයෙක් කියලා තියෙනවා. අන්නේ අනුව තමයි
මෙම ස්ථානයෙන් ඉවත් වෙලා අද තමන්ගේ දේශපාලන කටයුතු සඳහා අංක 30 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය භාවිතා කරන්නේ. සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. සමගි ජන බලවේගයේ දේශපාලනය ගැනත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අද ඇවිල්ලා මැතිවරණ කොමිසමට පැමිණිල්ල කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ කාගේ හෝ දේශපාලන උවමනාවන් පක්ෂ ප්‍රවර්ධනය කිරීම සඳහා මේ රටේ ජනතාවගේ බදු මුදල් පාවිච්චි කිරීමට විරුද්ධවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුටින්. මහනුවර නගරයට අද දහවල් ධාරානිපාත වැසි ඇද හැලුණා. අප වාර්තාකරු පැවසුවේ එම නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යට වූ බවයි. ඇඳිරි නීති අවසර පත්‍රයක් උපයෝගී කරගනිමින් වනාතවිල්ලුව ප්‍රදේශයේ සිට පුත්තලම දක්වා තහනම් දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කජුදර රැගෙන යන මුවාවෙන් සූක්ෂම ලෙස අසුරා කොහොම දැව ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පානදුර කොස්සත්ත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානයක් සොයා ගැනීමට පොලිසිය අද සමත් වුණා. සකසා තිබූ මත්පැන් හා ඊට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙනුණා. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිස්සාවෙල්ල සීතාවක ගඟේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දිය ගිලීමෙන් මිය ගොස් තිබෙනවා. ඔවුන් මේ විපතට මුහුණ පා ඇත්තේ අද උදේ 9ට පමණ. මරණයට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්. බදුල්ල සොරනාතොට පුස්සල්ලා කන්ද රක්ෂිතය මේ දිනවල ඉතා විචිත්‍රවත් බවක් උසුලනවා. ඒ ඌව වෙල්ලස්සට ආවේනික ශාකයක් වන බුරුතගස් රැසක වසර ගණනාවකට පසු මල් පිපීම හේතුවෙන් අතුපුරා පිපෙන බුරුත මල් දින 7කින් පරවී යනවා. මල් හැලී යාමෙන් පසු යලි පත්‍ර හට ගැනීම සිදුවනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. අයිබෝවන්